පිංහතුනේ බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණ සිහිකිරීම. බුදුගුණ සිහිකිරීම බුද්ධානුස්සතිය අපේ ජීවිතයට කොයි තරම් උපකාරයක් කරගන්න පුළුවන්ද. අප කොහොමද බුද්ධානුස්සතිය භාවනාවක් හැටියට ආරම්භ කරන්නේ. මේ බුදුගුණ මනසිකාරය තුළින් අපිට කොයි තරම් පිනක් රැස් කරගන්න පුළුවන්ද. අද දවස මේ ධර්මානු ශාසනාව තුළ මාතෘකා කරගෙන අද අපි කතා කරන්නේ මේ තුන් ලෝකයේ අග්‍ර කල්ප සිය ගණනකින් ලෝකෙ පහළ වෙන බුදුරජාණන් වහන්සේ නමකගේ උතුම් බුදුගුණ ගැන. පිංහතුනේ බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. බුද්ධෝ හවේ කප්ප සතයෙහි දුල්ලබෝ. මේ බුද්ධ කියන වචනය කල්ප සිය දහස් ගණනකින් මේ ලෝකෙ අහන්නත් දුර්ලභයි කියල ධර්මී සඳහන් වෙනවා. ඔබ දන්නවා සාරා සංකේය කල්ප ලක්ෂයක් තුළම මේ ලෝකෙ පහළ වෙලා තියෙන බුදුරජාණන් වහන්සේලා 24 නමක් පමණයි. එදා දීපංකර පාදමූලි විවරණ ගත්ත තැනයිදං අපේ බෝසතාණන් වහන්සේ පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන ආපු මේ දීර්ඝ සංසාර ගමනේ සූවිසි විවරණ ලැබවා කියලෝ බහර ඇති. උන්වහන්සේ සාරා සංකීය කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙනන ගමනේ සම්මුඛ වෙලා විවරණ ගත්තා බුදුරජාණන් වහන්සේලා 24 නමකගේ. ඒ අතර අවස්ථා 4ක් මහා කල්ප අසංකේය බැගින් බුද්ධ ශූන්‍යව පැවතුනා කියලා ධර්ම ග්‍රන්ථවල ඉතිහාස සඳහන් වෙනවා. එහෙමනම් අපිට පේනවා බුදු කෙනෙක් පහළ වෙනවා කියලා කියන්නේ අතිශයින්ම දුර්ලභ කාරණයක්. උන්වහන්සේලා මේ දීර්ඝ සංසාර ගමනේ සම්බුද්ධත්වයේ පිණිස මනෝ ප්‍රනිධානය වාක් ප්‍රනිධානය සම්පූර්ණ කරලා අෂ්ට ධර්ම සමෝදානයෙන් තමයි බුදු කෙනෙක්ගේ නියත විවරණ ලබන්න. එතන ඉදං අපේ බෝසතාණන් වහන්සේ සාරා සංකීය කල්ප ලක්ෂයක්. ඉගැන මහා කල්ප අසංකයේ 4කුත් තවත් කල්ප ලක්ෂයක්. දාන සීල නයිස්ක්‍රම්ය ප්‍රඥා වීරිය කන්ති සච්ච අධිට්ඨාන මෛත්‍රී උපෙක්කා කෙන මේ දස පාරමී ධර්ම පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරගෙනා. ඒ විදියට සම්පූර්ණ කරගෙන ඇවිල්ල තමයි මේ මහා බද්ධ කල්පේ 4වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට ඔබත් මම සරණගිය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙන්. උන්වහන්සේගේ ජීවිතය තුළ තිබිච්ච සුවිශේෂී ලක්ෂණ කීපයක් අපි ඉස්සල්ලා සාකච්ඡා කරමු. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ නමකට මහා පුරුෂ ලක්ෂණ පිහිටනවා. මහා පුරුෂ ලක්ෂණ 32ක් තියෙනවා. ඒ මහාපුරුෂ ලක්ෂණ පිහිටන්නේ දීර්ඝ සංසාර ගමනේ පුරණ ලද පාරමී ධර්මයන් නිසා. උන්වහන්සේ සසර පුරාවට සම්පූර්ණ කරගෙනාපුේ පාරමී ධර්මයන් නිසා උන්වහන්සේගේ සිරුරෙන් මහා පුරුෂ ලක්ෂණ මතුවෙලා තියෙනවා. ඒ පින්කංවලට අදාළ සසරි පුරපු පාරමී ධර්මවලට අනුව. උන්වහන්සේගේ සිරි පතුල ගැන ගත්තොත්. බුදුරජාණන් වහන්සේලා සිරිපා තබමින් වැඩම කරද්දී මහපොලෝ පවා මේ සිප්පිත් නැති මහපොලෝ පවා බුදු කෙනෙක්ගේ සිරිපතුල පිළිගන්නේ හරිම අසිරිමත් විදියට. ඔබ දන්න අපේ බෝසතාණන් වහන්සේ මවකුසින් බිහිවෙච්ච මොහොතෙම සක්‍ර දෙවියන් තමයි රන් දැලකින් පිළිගත්ත කියන. සක් දෙවිඳු තමයි මුලින්ම බෝසත් පුතා දෑතින් පිළිගන්නේ. ඊළඟට සතරවරක් දෙවියන්ගේ අතට පත් කරලා තමයි බෝසත් අම්මගේ අතට පුතාව දෙන්නේ. අත්තමනා දේවි හේතු අභිසන්තෝ පුත්තෝ ලෝකයේ උපන්නෝ. දේවිය බොහෝම සතුටට පත්වෙන්න මහා පින්වන්ත කුමාරයෙක් ලෝකෙ බිහි වුණා කියලා බෝසතාණන් වහන්සේ බෝසත් පුතාව අම්මගේ අතට දෙන්නේ සක්‍ර දෙවියන්ගේ අති. මේ අම්ම දරුව අතට ගන්නකොටම පුංචි සිරිපතුල දිගු කරන්නේ පොළොව දිහාවට. හැබැයි සිරිපතුල පොළොවේ වදින්න පෙරම පොළොවෙන් නෙළුම් මලක් මතු වෙනවා පුංචි සිරිපා පිළිගන්න. මේ එදා ඉපදිච්ච බෝසත් පුතා උතුරු දිසාවට පියවර 7ක් ගමන් කරලා සිංහනාදයක්. ඒ පියවර 7ේම පුංචි සිරිපා පිළිගත්තේ
පියවරෙන් පියවර පොළොවෙන් නෙළුම් මල් පහළ වුණ නෙළුම් මල් මත තමයි පුංචි සිරිපා තබමින් පියවර 7ක් උතුරු දිසාවට ගමන් කරන්න. සිංහනාදයක් රග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්තිමා ජාති නත්තිදානි පුනක් බව මම ලෝකෙ අග්‍රතම කෙනා මමයි ලෝකෙ ජේෂ්ඨතම කෙනා මමයි මේ ලෝකෙ ශේෂ්ඨතම කෙනා මේ මගේ අන්තිම ඉපදීමයි මෙයින් මතු ඉපදීමක් නැත කියලා සිංහනාදයක් කරගෙනමයි අපේ බෝසතාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ. පිංහතුනි එදා පුංචි සිරිපා පිළිගත්තේ මහපොළොවෙන් නෙළුම් මල් පහළ වෙලා. උන්වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේගේ සිරිපතුල්වල බෝසතාණන් වහන්සේ නමකගේ සිරිපතුල මහාපුරුෂ ලක්ෂණවලට අනුව ඔබ මම මේ සාමාන්‍ය මනුස්සේගේ යටිපතුලක් වගේ නෙමෙයි. දැන් අපි දන්නවා අපි පොළොවේ ඇවිදගෙන යනකොට ඔබ කිසිම සපත්තුවක් සෙරිප්පුවක් නොදා ඔබ පොළොවේ ඇවිදිනවා නම් ඔබේ යටිපතුල පොළොවේ තියද්දී ඔබම හිතන්න පා සලකුණ සම්පූර්ණයෙන් මුළු පොළොවම යටිපතුල ස්පර්ශ වෙනවද කියලා. සාමාන්‍ය කෙනෙක් එහෙම ස්පර්ශ වෙන්නේ නැහැ. ඊළඟට අපේ සාමාන්‍ය මනුස්සයෙක්ගේ නිකන් හොඳට අතුගාලා තියෙන සිනිදු වැල්ලක මුහුදු වැල්ලක වෙන්න පුළුවන්. සාමාන්‍ය මඩ ගොඩක වෙන්න පුළුවන් අඩිය තිබ්බට පස්සේ මේ පා සටහනක් පොළොවේ පිහිටනවා. හැබැයි මේ පා සටහන අපේ කකුලේ යටිපතුලේ සමහර තැන් උඩට ඉස්සිලා සමහර තැන් ඇතුළට ගිහිල්ලා එක එක හැඩයෙන් යුක්තයි. බුදු කෙනෙක්ගේ සිරිපා සටහනේ සුප්පතිට්ඨිත පාද ඒ යටිපතුල සමයි. ඒ නිසා බුදු කෙනෙක් සිරිපතුල පොළොවේ තබද්දී මුළු සිරිපතුලම පොළොව ස්පර්ශ කරන. එතකොට බුදු කෙනෙක් සිරිපා තබනකොට ඒ සිරිපතුල මුළු පොළොවම ස්පර්ශ වෙනවා. හැබැයි මහපොළොව ඒ සිරිපතුල් පිළිගත්තේ හරිම ආශ්චර්යමත් විදිහට. බුදුගුණ ගැන ඔබ සිහි කරනකොට විශේෂයෙන් දැනගත යුතු දෙයක්. අපි දන්නවා අපි සාමාන්‍ය මනුස්සයෙක් ඔබ මම අපි ඇවිදගෙන යනකොට ඇයි අපි සෙරෙප්පු පාවිච්චි කරන්නේ? ඇයි අපි සපත්තු දාන්නේ? ඇයි අපි යටිපතුලට මොනවා හරි ආවරණයක් යොදන්නේ? අපිට ගල් ඇනෙනවා, ගල් තැල්මවල් ඇති වෙනවා, ඊළඟට උල් කෑලි ඇනෙනවා, කටු ඇනෙනවා, ඕන තරම් ඔබට අත්දැකීම් ඇති. කකුල කැපිලා, උල් කෑලි ඇනිලා, කකුලේ කටු ඇනිලා, තුවාල වෙලා ඇඟිලිවල අපිට කොච්චර එහෙම වෙනවද? බුදුරජාණන් වහන්සේ නමක් සිරිපා තබන්න සූදානම් වෙනකොට පොළොවේ උස්තැන් යටට යනවා. ඒ යටට තියෙන වල වගේ තියෙන තැන උඩට මතුවෙලා එනවා. පොළොව සමභාවයකට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ සිරිපා පිළිගන්න මුළු පොළොවම නෙමෙයි. සිරිපතුල තබන තැන පමණ එතන සමභාවයකට පත් වෙනවා. ඒත් එක්කම සිරිපතුල පොළොවේ තියන්න හදනකොට ඒ තබන තැන පිරිසිදු වෙනවා. හරියට එක පාරට එතන හුළඟක් හමාගෙන ගිහිල්ලා හුළඟකට කුණු රොඩු දූවිලි ටික එතනින් විසි වෙලා ගියා වගේ එතන තියෙන උල් කෑලි කැට කැබලි කුණු රොඩු ඔක්කොම ඉවත් වෙලා පොළොව සම්පූර්ණයෙන්ම සිරිපතුල පිළිගන්න පිරිසිදු වෙලා පොළොව සම වෙනවා. සිරිපතුලක් මහ පොළොව පිළිගත්තේ ඒ විදිහට. හැබැයි බුදුරජාණන් වහන්සේ සිරිපා තබලා පාදය ඔසවල ඉදිරියට වඩිනවා සමගම ඒ සිරිපා සටහන මැකෙනවා. බුදු කෙනෙක්ගේ සිරිපා සටහනක් පොළොවේ පිහිටන්නේ නැහැ පින්වතුනි. හැබැයි බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨානයක් කරොත් මේ සිරිපා සටහන මෙපමණ වෙලාවක් පවතිවා කියලා ඒ අධිෂ්ඨාන බලයෙන් පිහිටනවා. අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහන් අවුරුදු 5000ක් දෙව් මිනිස්සුන්ගේ වන්දනා ලබමින් පවතිවා කියලා අධිෂ්ඨානින් පිහිටපු සිරිපා සටහන් ගැන අපි අහලා තියෙනවා. අපි දන්නවා ලංකාවේ සමන්තකූට පර්වත මුදුනේ එවැනි සිරිපා සටහනක් තැබුවා සුමන සමන් දෙවියන්ගේ ආරාධනය මත. ඊළඟට අපේ ඉතිහාසය අද අපිට හොයාගන්න බැරි වුණත් කැලණියට වැඩම කරපු ගමනේ උන්වහන්සේ කැලණි ගඟෙන් පැම් පහසු වෙලා ගොඩට වඩිනකොට නාග ලෝකේ නාගයන් ආරාධනා කරා කියනවා අපට වැඳුම් පිදුම් කරන්න මේ ගම් පතුලේ සිරිපා සටහනක් පිහිටවන්න.
එතකොට අපේ ඉතිහාස පොත්තොල කැලණිය ගැන තියෙන ඉතිහාස පොත්තොල සඳහන් වෙනවා කැලණි ගඟේ ගම් පතුලේ නාගයන්ට වන්දනා කරන්න සිරිපා සටහනක් පිහිටෙව්ව කියලා ගල් තලාවේ. අද අපිට හොයාගන්න නෑ. හැබැයි නාගයන් ඒ අය වන්දිම් පිදුම් කරනවා ඇති. ඊළඟට බුදුරජාණන් වහන්සේ එවැනි අධිෂ්ඨානින් පිහිටපු සිරිපා සටහන්ගේ අධිෂ්ඨානය පවතින තාක් පිහිටනවා. සමහරලාට බුදුහාන්දුර අධිෂ්ඨාන කරන්න පුළුවන් කෙනෙකුට ධර්මාවබෝධයට කෙනෙක්කො යොමු කරන්න. උන්වහන්සේගේ සිරිපා සටහන් ඔස්සේ උන්වහන්සේ හොයාගෙනාපු අය ගැන ධර්මී තියෙන. දැන මාගන්දයාගේ අම්මතාත්තා උන්වහන්සේ හොයාගෙනෙන් එහෙම. එතනදි බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කරා සුළු මොහොතා ඒ අම්මතාත්ත මේ සිරිපා සටහන් දැකළ උන්වහන්සේ හොයාගෙනෙනවා මොකද මේ දෙමව්පියන්ට සෝවාන් වෙන්න පින තිබ්බා. අන්නේ දෙන්නට ධර්මාවබෝධය කරවීම පිණිස එතනින් වැඩම කරද්දී බුදුරජාණන් වහන්සේ සිරිපා සටහන් පොළොවේ සුළු වෙලාවක් පිහිටන් අධිෂ්ඨාන කළ වැඩිය. ඒ සිරිපා සටහන් දැක්ක මාගන්දයාගේ අම්මතාත්තා තමන්ගේ එකම දුවට හොඳ ගුණහපා ස්වාමය කොය හොයා යන්නේ මොකද මේ අය ත්‍රිවේදයත් ඒ කාලෙ තිබ්බ ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්නකොට අංග ලක්ෂණ ශාස්ත්‍රය කියල දෙයක් ඒ කාලේ ඉන්දියාව ගන්නලා තියෙන. කෙනෙකුගේ පා සටහන් අංග ලක්ෂණවලට අනුව ඔහුගේ ගුණහාපත්කම ඒ කාලෙ මිනිස්සු දැනගෙන හිටියා අංග ලක්ෂණ ශාස්ත්‍රී එකන අපේ බෝසතාණන් වහන්සේ ඉපදිච්ච වෙලා වැර බමුණු 108 දෙනෙක් ගෙන්නලා ඒ අය මේ අංග ලක්ෂණ පරීක්ෂා කරා මහා පුරුෂ ලක්ෂණ ගැන මේවා ගැන ඒ කාලෙ දැනගෙන හිටියව. එතකොට මේ මාගන්දයාගේ අම්මතාත්ත මේ සිරිපා සටහන් දැකලා හිතුවා මේ නම් මේ පා සටහන්නම් සාමාන්‍ය එසේ මෙසේ කෙනෙක්ගෙ වෙන්න බෑ මහා පුරුසේක්ගෙ විය යුතුයි මහා පින්වන්තයෙක් වෙන්න ඕන. මොකද මේ බුදු කෙනෙක් කියලා ඔවුන්ට තේරුම් ගන්න බෑ හැබැයි ඔවුන් දන්න ශාස්ත්‍රයට අනුව මහා පින්වන්තයෙක්ගි කියල දැනගත්ත. ඔබ දන්නවා මේ වගේම සිරිපා සටහන් මේ වගේම මහාපුරුෂ ලක්ෂණ පිහිටනවා තවත් කෙනෙකුට සක්විති රජවරුන්ට ඒත් පෙර පින නිසාමයි සක්විති රජ කෙනෙකුට ඒ මහාපුරුෂ ලක්ෂණ පිහිටන්. එදකොට මාගන්දයාගේ අම්මතාත්ත මේ ලක්ෂණ ඔස්සේ තමයි උන්වහන්සේ හොයාගෙනෙන් බුදුරජාණන් වහන්සේ ඒ දෙන්නට දහම් දෙසවා ඔවුන් සෝවාන් වුණ හැබැයි මාගන්දයා බුදුහාදුරන්ට වෛර බැන්ද. මාගන්දී අපාය ගියාට මාගන්දයාගේ අම්මයි තාත්තයි දෙන්න සෝවාන් වුණ බණහල. එහෙමනම් ඇයි බුදුරජාණන් වහ ඔබට හිතෙන්න්න පුළුවන් එහෙනම් ඇයි බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහන් ඇයි මැකෙන්නේ තිබ්බනම් හොඳයින කියලා. පිංගතුනි බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මේ සත්‍යයන් ගැන මහා කරුණාවෙන් උන්වහන්සේ හැම වෙලාම සිරිපා සටහන පවා සිරිපතුළු සටහන ගැන පවා හිතන්න. බුදු කෙනෙක්ගේ සිරිපා සටහනක් මේ සාරා සංකේ කල්පලක්ෂයක් පාරමී පුරලා අනන්ත ගුණයන්ගෙන් යුක්ත දෙව් මිනිසුන් දස දහසක් ලෝක දහතුළ දෙව් බමුණ වඳින ඒ උතුම් බුදුරජාණන් වහන්සේලාගේ සිරිපා සටහනක් කෙලෙස් සහිත මේ මහපොළොව ඇවිද යන අපා දෙපා සිව්පා සත්‍යයන්ට නොපෑගේවා කියන බුද්ධ අධිෂ්ඨානය නිසා මේ පොළොව ඇවිදගෙන යනවා කෙලෙස් සහිත මිනිස්සු සත්තු සරපයි යන. ඒ අයටත් පෑගෙනවා අගෞරවය. ඒ නිසා බුදු කෙනෙක්ගේ සිරිපා සටහනක් කෙලෙස් සහිත සත්වයන්ට නොපෑගේවා කෙනේ මහා කාරුණික අධිෂ්ඨානය නිසාම බුදුරජාණන් වහන්සේගේ පාදය ඔසෝනවා සමගම සිරිපා සටහන පොළොවෙන් මැකිලා අර කලින් තිබ්බ විදිහටම අර උස්තැන් උඩට මතු වෙලාපු වලවල් වගේ දේවල් ඒව වෙනස් වෙලා කලින් තිබ්බ විදිහටම පොළොවායි හැදෙන. බලන්න මහා පුරුෂ ලක්ෂණවලට අනුව බුදු කෙනෙක් තුළ මහා පුදුම ලක්ෂණ මේවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලේ දහසක් නිම්වලලුවලින් යුතු චක්‍ර ලක්ෂණ මංගල ලකුණු පිහිටලා තියෙනවා කිය. බලන්න සාමාන්‍ය කෙනෙක්ගේ මේ යටිපතුලක් වගේද කියල හිතන්නවත් පුළුවන්ද දහසක් නිම්වලලුව යුතු චක්‍ර ලකුණු මංගල ලකුණු පිහිටලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලේ. ඊළඟට බුදු කෙනෙක් සිනහ පහල කරද්දී. ඒ බුදු කෙනෙක් සිනහ පහල කරද්දී සතර දළදාගින් සුදු බුදු රැස් විහිදෙන. බුදු කෙනෙක් දහම් දෙසනකොට ඒ දළදාගින් සුදු බුදු රැස් විහිදෙන මේ වගේ මහා ආශ්චර්යමත් ලක්ෂණ බුදුරජාණන් වහන්සේගේ රූපය තුළ තිබ්බ.
දැම් බලන්න බුදු හාමුදුරන්ගෙන් ධර්මය අහලා ධර්මයට පැහැදිලාවත් සමහර වෙලාවට ධර්මයෙන් බුදුන් දැකලා නෙමේ වක්කලි හාමුදුරු මුලින් පැවිදිවුණේ. වක්කලි හාමුදුරු පැවිදුනේ බුදු හාමුදුරන්ගේ රූපේ දැකල. ඒ රූප සෝභාවේ ඒ තියෙන පෞරුෂය බුදුරජාණන් වහන්සේ හරියට සාක්‍ය සීහ කියල හැදින්වේ. සාමාන්‍යෙන් අපි කියනම සිංහයා කියල සිංහයා කියලා කියන්නේ එතන හඳුන්නන්නේ මේ දරුණුයි කියන එක නෙමේ. සිංහයා කියන්න මහ වනාන්තරේම මේ සිංහයා ගැන බුදු හාමුදුරු පෙන්නන්නේ ලස්සනට උපමා කරනවා. සිංහයා ගොදුරු හොයාගෙන යන්න කලින් නින්දෙන් අවදි වෙන සිංහයා හිරි ඇරල හොඳට වටපිට බලලා තුන් වතාවක් සිංහයා ගර්ජනාවක් කරනවා. එතකොට මේ සිංහයාගේ හඬ මහ වනාන්තරයේ පුරාම ඇහෙනවා. ඒ ඇහෙනකොට පියාමන සත්තු කුරුල්ලෝ ඒ බයට ඒ හඬට පියාමගෙන යනවා කියන. වතුර ඉන්න මානු බියට වතුර ඇතුළටම පීනගෙන යනවා කිය. සාමාන්‍ය සත්තු දුවනවා ගුහාවල්ල ඉන්න සතු ගුහාවල්ලට හැන්ගෙන ඉන්න සත්තු හැන්ගෙනවා. මුළු වනාන්තරේම දෙදරලා යනවා ගිගුරුම් දීලා යනවා මේ සිංහයාගේ හඬට. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ වගේ තමයි බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙලා. මේ දහම් සක ධම්ම චක්කය දේශනා කරද්දි මේ ධර්මය දේශනා කරද්දී මේ තල තිස්සයකින් යුක්ත මේ ලෝක දහත්වේ. මේ සත්වයන් අතර මේ සත්වයන් අතර නිත්‍යයි සැපයි ආත්මයි සුබයි කියල හිතාගෙන හිටපු මේ සියලු සත්වයන් දෙදරල යන ඔවුන්ගේ මේ මිත්‍ය අදහස් මිත්‍යා මතවාද අවිද්‍යා සහිත මේ දුෘෂ්ටි මේ සියල්ල සුණු විසුණු වෙලා යනවා. බුදු කෙනෙක් දහම් දෙසම් සමහර බ්‍රහ්මයෝ ඉන්නවා ඒ අය හිතාගෙනන්න ඒ අය නිත්‍යයි කියල. ඒ අය හිතාගෙනන්න ඒ අය තමයි සදාකාලික සැප ඇති ලෝකෙක ඉපදිලා ඉන්න කියල ඔවුන් හිතාගෙනින්. බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙලා අනිත්‍යයි දුකයි අනාත්මයි කියල මේ චතුරාරි සත්‍ය ගැන දහම් දෙසද්දි. ඒ බ්‍රහ්මයෝ පවා කම්පාවට පත්වෙන අහෝ අපි මෙච්චර කාලයක් නිත්‍යයි කියල හිතාගෙනීටි. නමුත් මේ සියල් අනිත්‍යයි. අහෝ අපි මෙච්චර කාලයක් සැපයි කියලා හිතාගෙන හිටපු මේ සියල්ල දුකයි. අහෝ අපි මෙච්චර කාලයක් ආත්මයි මම මගේ කියලා පවත්වන්න පුළුවන් කියලා හිතාගෙන හිටිය. නමුත් මේ සියල්ල අනාත්මයි කියලා ඔවුන් පවත් ඇතිගන්න. දෙව්ලොව බබලව මනුලව මේ සියලු දෙනාට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව මේ සියලු දෙනාගේ අවිද්‍යාර කඩතිර මිත්‍යා මතවාද දුෘෂ්ටි මතවාද සියල්ල බිඳහෙලලා බුදු කෙනෙක්ගේ ධර්ම චක්‍රය හරියට සිංහනාදය වගේ පැතිරිලා යනවා. එදකොට මෙන්න මේ නිසා බුදුහාන්දුරංග ධර්මය හැඳින්වා සාක්‍ය සීහ කියලා. එතකොට උන්වහන්සේගේ පෙනුම පෞර්ෂය උන්වහන්සේගේ සුරූපය උන්වහන්සේගේ කටහඬ අෂ්ටංග සමන්නාගත බ්‍රහ්මස්වරයකින් යුක්තයි. බොහෝම මිහිරි හඬක් බුදුරජාණන් වහන්සේ දහම් දෙසනකොට අපිටම 1000ක් බණහන. ඉදිරියෙන්ම බණහන කෙනාටත් අර කෙලවරේම බණහන කෙනාටත් ඒ හඬ එකම ප්‍රමාණයට ඇහෙනවන අපිට හිතන්නවත් පුළුවන්ද කියලා හිත. අද අපි කතා කරොත් අපි මේ කතා කරලා අපි බණ කියනකොට සමට ළඟම ඉන්න කෙනාගේ වැඩිපුර හයියෙන් ඇහෙන. ඈත කෙලවර ඉන්න කෙනාට ඇහෙන්නෑ කියනවා. අපිත් අහන ඔය ඇහෙනවද ඔය ඇත ඉන්නයට ඇහෙනවා. අද අපි ඇහෙන් ඇති නිසාම කොච්චර මේ තාක්ෂණික උපකරන ස්පීකර් බෆල් මේවා කොච්චර පාවිච්චි කරනවද බණක් කියන්න ගියා. ඒ සමහරලාට ඇහෙන්නේ. බුදුරජාණන් වහන්සේ දහම් දෙසනකොට සමහර දේශන අහන්ඩ දහස් ගණ. ඒ තමයි බුදු කෙනෙක්ගේ බුද්ධ බලය බුද්ධ ශක්තිය සහ ඒ පුුණ්‍ය ශක්තියත් එක්ේ හඬේ සුරූපේ. අෂ්ටංග සමන්නාගත බ්‍රහ්මස්වරි දැයි සාමාන්‍ය කෙනෙකුට හිතෙන්න්න පුළුවන් බුදුහාදුරන්ගේ ලක්ෂයක් බණැහවා කියලා තිය. සමහර තැංගල තියෙනවා ඒ දේශනාවල 84,000ක් මාර්ග පල් ලැබුවක. එදකොට සාමාන්‍ය මේවා ගැන කිසිවක් නොදන්න සාමාන්‍ය මනුස්සය නිකං සාමාන්‍ය දැනුමෙන් හිතන 84,000ක් වාඩි වුණොත් කොච්චර දුරට ඉඳගන්න ඉඩ යනවද. ඒනම් කොච්චර සෙනකක් ඉන්න ඇත නිකම් පිට්ටනියක් පිරෙන්න්න වගේ එනම් මිනිස්සු ඉන්න ඇතින. එතකොට බුදුහාන්දුරු මොකක්ද පාවිච්චි කරපු මයික් එක මොන බහොල්ල එකින්ද බණ කිව්වේ.
කොහොමද කෙරෝල කෙනාට ඇහුනේ ඔය වගේ තර්ක විතර්ක අදහස් මතවාද පැටලි පැටලි කොච්චර නං ඉන්නවද මේ බුදුගුණ ගැනවත් බුදු කෙනෙක්ගේ හැකියාව ගැනවත් නොදන්න සාමාන්‍ය පුතත්ජන ලෝකයා. පිංවතුනි බුදුරජාණන් වහන්සේගේ අෂ්ටංග සමන්නාගත බ්‍රහ්මස්වරයේ සුරූපේ තමයි බුදු කෙනෙක් දහම් දෙසනකොට ඉදිරි පසම ඉන්න කෙනාට ඒ හඬ වැඩියෙන් ඇහෙන්නෙත් නෑ අඩුවෙන් ඇහෙන්නෙත් නෑ අවශ්‍ය ප්‍රමාණයට හඬ ඇහෙනවා. කෙලවරේම ඉන්න කෙනාට අපි ඉතමු මීට 100ක් විතර ඈත ඉඳන් කෙනෙක් බණහන. ඒ ඈතම ඉන්න කෙනාටත් ඇහෙන්නේ ඒ ප්‍රමාණයෙන්මයි කියන. එතනින් එහාට ඈතට හඬ විසිරෙන්නෙත් නෑ කියන. එහෙමනම් අපිට පේනවා මේක මේ සාමාන්‍ය කෙනෙක් කතා කරන ස්වරූපයක් නෙමේ. බුදු කෙනෙක්ගේ බුද්ධ බලයත් එක්ක හඬේ තියෙන ඒ මහා ගුණයක් බුද්ධ බලයක්කේ. ඒ දේශනාවේ බුදුරජාණන් වහන්සේගේ වචන පැටලීමක්න දැබන්න අපි කතා කරනකොට මම වේවා. ඔබ වය සමහරලාට සමහර වචන පැටලෙන්න පුළුවන් අපිට. හැබැයි බුදුරජාණන් වහන්සේ කිසිම වචන පැටලීමක් නැතුව ඉතාම පැහැදිලිව. ඒ හැම වචනයක්ම කෙනෙකුට පැහැදිලිවම වැටහෙනවා තේරෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දහම් දෙසන අතරතුර පවා දහස් ගානක් බණහන්න හිටියත් බුදුරජාණන් වහන්සේ බණ කියන්න කලිනුත් බලනවා. අද මේ ඉන්න දහස් ගානක් අතරින් ධර්මාවබෝධි ලබන්න පිනතියන්නේ කාටද කියලා බුදු වැසින් බලන. උන්වහන්සිට තියෙනවා බුදු කෙනෙකුට පමණක් පිහිටන හැකිය. ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානේ ශ්‍රාවකයන් කාටවත් නෑ. ප්‍රඥාවන්තයන්ගෙන් අගතැම් පස් හාරිපුත්තයන් වහන්සේටවත් කෙනෙක්ගේ ඉන්ද්‍රිය ධර්මයන් දැකලා ධර්මාවබෝධ කිරීමේ කුසලතාව දකින්න නුවන නෑ. ඒක තියෙන බුදු කෙනෙකුටම විතරයි. බුදුරජාණන් වහන්සේට පුළුවන් සාමුක්හන්සික දේශන පිළිවල කතාව කරන්න පුළ ලස්සනට කෙනෙක්ගේ හිත. අපිතමු දහස් ගානක් බණහන්න ඉන්නකොට දැන් අපිතම ඔබ බණහන්න එක පාට මිනිස්සු පිරිසක් ඇවිල්ල බණහන්න වාඩිවෙන. දැ අදනම් සමහරු අපි එනවස් කරනවනි බැනර එකක් හරි දාලා සාමාන්‍ය පන්සලක බණ තියෙන කොහොමද කියලා හිතන්න. ස්වාමීන් වහන්සේ නමක් එක්කෝ කවුර ප්‍රසිද්ධ කෙනෙක් හරි ස්වාමීන් වහන්සේ නමක් වඩිනවන මොන්න සතියක් දෙකක් තිල බැනර්දාන. ඊළඟට ස්පීකරයක් බැඳගෙන ගංගුල යනවා මෙන්න මේම අසවල් දවසට ස්වාමීන් වහන්සේ වඩිනවා පන්සලී ධර්ම දේශනාවක් විහාරස්ථානි පැවැත්වෙනවා බණහන්න එන්න කියලා. ඔය අතරේ තව සමහරු පෝස්ටරුත් ගහනවා. අත්පත්්‍රිකාත් බෙදන දැන් ඔය වගේ ක්‍රමයකට මිනිස්සුත් දැනගෙන එන කෙනා එන්නෙම ලෑස්ති වෙලා සුදු ඇඳගෙන දැන් බොහොම මල් අරගෙන බණහන්න මැවිල්ල ධර්මශාලායි වාඩිවෙන්. බණහන මානසිකත්තයෙන්මයි. හැබැයි බුදුරජාණන් වහන්සේගෙන් බණහන්න හිතාගෙන මෙහෙම ආපු අය ඉන්නවා දම්සභා මණ්ඩපේට ආපුයි ටිකක්. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ළඟට මෙනකං හිටීමනෑ. උන්වහන්සේගේ දිනචරියාව දෑසනින් මහා කරුණා සමාපත්තියෙන් බලනවා කාට දදමක් පිහිටවෙන්. කවුද අද දවසේ ධර්මය අවබෝධ කරන පින්වන්තමයි උන්වහන්සේ අය හොයාගෙන යුදුම් ගණන් වඩිනවා. ඒ මගතොටේ හම්බෙනයි සමාල්ලාට කුඹුරු කොටන කෙනෙ කඩපිලක ඉන්න 4-5 දෙනෙ. එතන බුදුරජාණන් වහන්සේ වාඩි වෙලා දහම් දෙසනවාට පිරිසට. ඔය අනාතර අන්‍ය ආරාමික හරි ධර්ම කොහේ හරි අම්බලමක වේවා කොහේ හරි තැනක ඔන්න පිරිසක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ඈතින් වඩිනකොට මේ අයෙක්ක වෙන මොනවහරි කරන්නේ. අන්න එනවා ශ්‍රමණ බවත් ගෞතමයන්. අපි උන්වහන්සේ එක්ක කතා කරමු කියලා ස්වාමීනි වඩින්න කියලා ඔන්න ආසනයක් පනවල බුදුහාමුදුරන්ට ආරාධනා කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේත් එක්ක බොහොම සතුටු සාමීචින් ඔබවහන්සේ කොහෙද වඩින්නේ කොහොමද ඔබවහන්සේ සුවසේ වැඩ ඉන්නවද? ඉතින් බුදුහාමුදුරුවෝ අහනවා කොහොමද නුඹලා මොකද මං එනකොට කර හිටියේ මොනවා ගැනද කතා කර හිටියේ? අන්න එතනින්ම බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාව පටන් ගන්නවා. එතකොට ඒ දේශනාව තුල බුදු කෙනෙකුට පුළුවන් දැන් මිනිස්සු අපිට වෙන දැන් බණහන් ආවත් කී දෙනෙක්ගේ ඔළුව කී අතක දුවනවද කියලා හිතන්න. හැබැයි බුදු කෙනෙක් දහම් දෙසනකොට ඒ හැමෝගෙම මනස දේශනාවට යොමු කරගන්න බුදු කෙනෙකුට පුළුවන්. අපිට හිතා ගන්නවත් බෑ. බුදුරජාණන් වහන්සේ පිළිවෙල කතාව කරනවා. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනවා, නෛෂ්ක්‍රම්‍ය ආනිසංස මේ විදියට බුදුරජාණන් වහන්සේ පිළිවෙලට ක්‍රමානුකුලව හිත වැඩිගෙන ධර්මාවබෝධයට හිත සකස් වෙනකම් පිළිවෙල කතාව කරනවා.
මේ පිළිවෙල කතාවෙන් දහම් දෙසන අතරතුර බුදුරජාණන් වහන්සේ අර ඉන්න හැමෝගෙම හිත් බුදු ඇසින් පිරිසිඳ බලනවා දැම්මයාගේ හිත ධර්මාවබෝධයට සකස් වෙලාද. දැම් මේ කෙනගේ හිත ධර්මාවබෝධයට සකස් වනාද කියලා බුදු ඇසින් පිරිසිඳ බලන. එයාගේ හිත ධර්මාවබෝධයට සකස් වෙලානං බුදුරජාණන් වහන්සේ නම පමණක් දේශනා කරන වෙන කාටුවත් බැරි චතුරාරි සත්‍යය ඇතුළත් දීර්ඝ දේශනාවක් තියෙනවා. ඒකට ධර්මී කැනෙ සාමුක්කන්සික දේශනාව. අන්නේ දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ දහම් දෙසනවා. ඒ දේශනාව අවසන් වෙනකොට අර බණහගෙන ඉන්න පිරිස මාර්ග පල් ලබනවා. කොච්චර ආශ්චර්යයක්ද කියලා බලන්න. එතකොට මේ හැකියාවන් තිබුණේ බුදු කෙනෙකුට පමණයි පින්වතුනි. ඒ නිසා ඔය කරුණු ටිකෙන් ඔබ බුදුරජාණන් වහන්සේගේ ස්වරූපේ දහම් දේශනාකාරය උන්වහන්සේ සිරිපා තබමින් වඩින හැටි උන්වහන්සේ දහම් දෙසනකොට සතර දළදාගින් විහිදෙන සුදු බුදුරැස මේවා හිතේ මවාගෙන ඔබ බුදුරජාණන් වහන්සේ කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා යම් මට්ටම කාරි ඔබට සද්ධාවක් ඇති කරගන්න පුළුවන්. පිංහතුනි දවසක් ඔය වගේ බුදුරජාණන් වහන්සේ පිරිසකට ඔහු වෙන ගමනක් කිය යාලූ පිරිසක් එක්ක ඔහු දැක්ක පිරිසක් වට වෙලායින්න මොකද මේ කියලාට පිරිස අතරින් යනකොට පුදුමාකාර ලස්සන දේවතාවෙක් වගේ පුදුම ලස්සන ශරීරයක් තියෙන ශ්‍රමණයන් වහන්සේ නමක් පිරිසකට දහම් දෙසනවා. බලාගෙන හිටිය පුදුම ලස්සනගේ කටහඬ මිහිරිස්වරය බුදුරජාණන් වහන්සේ දිහා බලන් ඉදලා කල්පනා කරා මමනම් උන්වහන්සේව දාලා යන්නේ. මං උන්වහන්සේ එක්කම යනවා. අර ගිය ගමන් බිමන් ඔක්කොම හිතෙන් අමතක කර තමන්ගේ ගෙවල් දුරවල්ද බැදීම්ද සම්බන්ධ ඔක්කොම හිතෙන් අතහැරිය. මං උන්වහන්සේ ළඟ පැවිදි වෙන උන්වහන්සේට සම්බන්ධ වෙන. බුදුරජාණන් වහන්සේ දහම් දෙසල වඩිනකොට උන්වහන්සේගේ පස්සෙම ගිය. එයාගේ නම වක්කලී. බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. ගිහිල්ල දෙමවපියන්ගේ ඥාතීන්ගෙනු තවසර අරං ඇවිල දැ වක්කලී බොහෝම සද්ධාවෙන් පැවිදිවුණ. දැන් පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේ දහම් දෙසනකොට වක්කලී ගිහිල් ඔක්කොටෝම කලින් හොඳට බුදුහාදුරු පේනම තැනකින් ඉස්සරහින් හරි බුදුහාදුරන්ට පේනම තැනකින් හොඳට වාඩි වෙලා බලාගෙනන්න අනේ උන්වහන්සේගේ සුරූපේ කටහඬ උන්වහන්සේගේ දත්තගින් සුදු බුදුරැසක් වහිදෙනවා. ඒ බුදුරැස් වලල්ල සිරස වටා ප්‍රදක්ෂිනා වෙලා අහසයි අතුරු දහන් වෙනවා. මේ බුදුහාදුරගේ බුදු සිරුරේ තියෙන මේ ආශ්චර්යමත් දේවල් ඒ මහාපුරුෂ ලක්ෂණ දිහා හොඳට බලාගෙන හිත පහදවගත් හිත පැහැදුනා එක පිනක්. හැබැයි වක්කලි හාමුදුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අවබෝධ කරන්න මහන්සියක් ගත්තේ නෑ. ඒ ධර්මය ඔස්සේ ජීවිතේ තමන්ගේ ජීවිතය අවබෝධ කරගන්න උත්සාහගත්තේ නැතුව ඒ ධර්මය දේශනා කරන බුදු හාමුදුරුව ගැන හිත පහදවාගෙන උන්වහන්සේගේ සුරූපේට රූපේට හිත පහදගත්ත ඒකත් පිනා. හැබැයි මෙහෙම ඉඳලා වක්කලි හාදුරු ලෙඩ වුණ කාලයක් ඔය විදියට ගත වුණ බුදු හාදුරු වඩින්නේ කොතරට වක්කලි හාදුරු තෙතටය. බුදුරජාණන් වහන්සේ යම් තැනක දහම් දෙසනවද වක්කලි හාදුරු ළඟඉනම් බලාගෙනන්නවා. බුදුරජාණන් වහන්සේගේ සුරූපේම මෙනෙහි කර කර උන්වහන්සේගේ රූපේට ආසාාවෙන් බුදුගුණ ගැන සිහි කර කර උන්වහන්සේ ගැන සද්ධහා ඇති කරගත්. කාලයක් ඇද්දි වක්කලී ගෙන මේ ස්වාමීන් වහන්සේ ලෙඩ වෙලා ගිලං වෙලා බොහෝම අමාරුවෙන් උන්වහන්සේ එක තැන් වුණා. හරිම වේදනාවක් මරණා සන්න වුණ. එදා වක්කලි හාදුරට හිතුනා තමන් දැන්නම් මං මැරේ. විශාල දුකක් තියන දැන් දවස් ගානක් ලෙඩ වෙලා ඇඳෙන් බැහැගන්න බෑ නැකිට ගන්න බෑ ලෙඩේටත් වැඩිය. අර කායික වේදනාවටත් වඩා මැරෙනවා කියලා ඇතිවෙන හැඟීමටත් වඩා ලොකු දුකක් හිත ඇතුළෙ තියෙනවා. ඒ තමයි බුදු හාදුරංග දවස් ගානකින් බලන්න බැරි වුණා. අනේ මට බුදු හාදුරංග දකින්න බැරි වුණා. උන්වහන්සේගේ රූපය බලන්න බැරි වුණා කියලා දැන් මේ දුක හිතේ තියෙනවා. භික්ෂුවකට කතා කරලා කිව්වා අනේ භික්ෂුව ඔබට පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ අන්න අර එහා පැත්තේ කන්දේ ගිජ්ජෙකුට පර්වතයේ වැඩ ඉන්නේ. උන්වහන්සේට මගේ පණවිඩයක් අරගෙන යන්න බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා මං වෙනුවෙන් ගිහින් වන්දනා කරන්න මේ වන්දනා කරන්නේ වක්කලි භික්ෂුව වෙනුවෙන් කියලා ඔබ මං වෙනුවෙන් වදින්න බුදුහාමුදුරන්. වක්කලි භික්ෂුව බොහොම ලෙඩ වෙලා ගිලං වෙලා වැඩ ඉන්නවා. තථාගතයන් වහන්සේට පුළුවන් නම් මාව බලන්න වඩින්න කියලා ආරාධනයක් කරන්න මට බුදුහාමුදුරු දකින්න ඕන එක මැරෙන්න කලින්. ඉතින් මේ භික්ෂුව බුදුහාමුදුරන්ට ওই පණවිඩය අරගෙන ගියා. ඉතින් බුදුරජාණන් වහන්සේ
ආරාධනය පිළිගත්ත පිළි අරගෙන වක්කලි හාදුරු බලට බුදුරජාණන් වහන්සේදා පිණ්ඩ පාති වැඩම කළ දහවල් වඩිනවා. වක්කලි භික්‍ෂුව ලෙඩ ඇදේ ගිලං වෙලා කුටිය ඉන්නවා. හැබැයි අර දොර ඇරලා තියෙනකොට නිදාගෙන හිටියත් ඈතින් පේනවා තමන්ගේ කුටිය දිහාවට ලෝතුරා බුදුරජාණන් වහන්සේ වඩිනවා. වක්කලි හාන්දුරට ඇඳෙන් බැහැගන්නත් බෑ අමාරුවෙන් හරි ඇඳෙන් බහින්න දඟලනවද. ගෞරවේ බුදු හාදුරට ගෞරෝ කරන්න මං කොහොමද ඇඳවුඩ ඉන්න බුදු හාන්දුරු මල්ලඟට වඩිද්දේ මං කොහොමද මේ උස්තැනක ඉන්න උන්වහන්සේට ගෞරව දක්වන්න ඇතුව කියලා අර ඇඳෙන් බහින්න හදර. ඈත තියාම් බුදුරජාණන් වහන්සේ වදාලා හා වක්කලි ඔහොම ඉන්න. මේ ආසන තියෙනවනි තතාගතයන් වහන්සේ වැඩ ඉන්න සුදුසු තැනක ඔබ හොම ඉන්න කිය ඔබ ගිලං වෙච්ච කෙනෙ. බුදුරජාණන් වහන්සේ වැඩම කරලා තැන් උන්වහන්සේ වැඩ හිටිය. ති බොහෝම මහා කාරුණික බුදුරජාණන් වහන්සේ වක්කලි හාන්දුරන් අහනවා වක්කලි ඉස්සල්ලාම හැව ලෙඩේ ගැන කොහොමද වක්කලි දැන් ඔබේ අසනී පෙන්නේ අඩුවෙනවද වැඩි වෙනවද අර කායිකරෝග ගැන බුදු හාදුරු ඉමසුව ඉමසල හැව වක්කලි මේ කායික රෝගයට අමතර ඔබේ හිතේ දුකක් තියෙන ධනේ ස්වාමිනි ඒක තමයික ලොකුම වේදනාව ලොකූ දුකකින් මං ඉන්න මගේ හිත හරියට මානසික ලොකු දුකක් තියෙනවා. ඇයි වක්කලි ඔබේ සීලි ගැන ප්‍රශ්නයක්ද ස්වාමීනි මට සීලි ගැන කිසිම සැකයක් විපිලිස්සර බවක් කුසක් නෑ මං හොඳට සිල් රැක්ක. එනම් අපිට පේන වක්කලි හාන්දුරුව කියන්නේ පැවිදි ජීවිතය හොඳට සිල් රැකපු කෙනෙ. එහෙනම් වක්කලි ඔබට සමාධිය ගැනවත් ඔබේ සමාධිය පිරිවුණ අනේ මගේ භාවනා පිරිවුණා කියල එහෙම දුක අනේ ස්වාමිනි එහෙම දෙයක් නෙමේ. ඒනම් වක්කලි ඔබ ප්‍රඥාව ධර්මාබෝධය කරගන්න මට බැරි වුණා කියලද එහෙම දෙයකුත් නෙමේ එහෙනම් මොකක්දැව. මං ඉස්සර බුදුරජාණන් වහන්සේ බලන්නෙනවා. ඔබහන්සේ දහම් දෙසනකොට තතාගතයන් වහන්සේ දිහා බලාගෙනන්න. බුදුරජාණන් වහන්සේගේ මහාපුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත මේ බුදු සිරුර බුදු ශරීරෙ මං ඇස් දෙකින් දකින්න ආසයි. නමුත් දැන්මන් ලෙඩ වුනාට පස්සේ මට දවස් ගානකින් බුදු හාන්දුරු දකින්න බැරිවුණ මට ලොකූ දුකක් තියෙනවා කියව. අන්නේ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා කින්තේ වක්කලී මිනා පූතිකායන දිට්ටේන. වක්කලි මේ කුණු ශරීරය දිහා බලාගෙනනිදල ඔබට ලැබෙන ප්‍රයෝජනය අර වක්කලි හාන්දුරන්ගේ තිබ්බ දුෘෂ්ටිය බිඳිලා යන්නම බුදුරජාණන් වහන්සේ වදාලා මේ මහාපුරුෂ ලක්ෂණවලින් යුක්ත බුදු සිරුර වුණත් මේ කයත් හැදිලා තියෙන්නේ සතර මහා ධාතුන්ගේ මයි. මේක කුණු ශරීරයක් මේ නවදුරකින් අසූචි වැගිරෙන. කුණු වෙලා යන පස් වෙලා යන මේ පටවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත කුණු වෙන කයක් මේ. වක්කලි ඔබට ඇස් දෙකෙන් මන්දිහා බලාගෙනීදලා ඔහොම බුදු හාමුදුරුව දකින්න බෑකිව. ඔබට බුදුන් දකින්න අවශ්‍ය නම් ඔබොය දකින්න ක්‍රමී වැරදි. ඔබ දකින්න මේ විදිහට. වක්කලියෝ දම්මම් පස්සති සෝමම් පස්සති ඔබ ධර්මය දකින්න අන්න එතකොට ධර්මයෙන් ඔබ මාව දකිනවා. වක්කලි ඔබ මාව දැක්කොත් සෝ දම්මම් පස්සති ඔබ හරියටම මාව දැක්කොත් යෝ දම්මම් පස්සති සෝමම් පස්සති ඔබ මාව දකින ඔබ ධර්මය දැක්ක කියන ඔබ මාව දැක්ක කියන එක. බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්න පෝපදෙස එහෙම කියල බුදුරජාණන් වහන්සේ වක්කලී භික්ෂුට මේ ආයතන හය ගැන අනිත්‍ය ගැන බොහෝම ගාම්බීර දේශනාවක් කරා වක්කලී ඔබ මේ විදියට දකිින්. වැඳගෙන පුදුම ගෞරවෙන්ගේ දේශනාව අහගෙන හිටිය. බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්න වක්කලි ඔබ මේ විදිහට මද ඉඳම් මේ විදිහටම බලන්න එහෙමයි ස්වාමිනි මං දිවි දෙවනි කොට වීරිය වඩනවාක මගේ අසනීප ගැන නොසිතා. එදාරෑ එල්ලි වෙන කම්ම බුදු හාමුදුරුවෝ ඒ කියපු පුංචි බණ පදය අරගෙන මේ ඇසානිත්‍යයි කනානිත්‍යයි නාසය අනිත්‍යයි. ඇහැට පේන රූප අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒ තුළ ඇතිවෙන විඤ්ඥානි අනිත්‍යයි දුකයි අනාත්මයේ ස්පර්සය විඳීම් හඳුනා ගැනීම් චේතනා මේ ඇසත් ඇසමුල් කරගෙන හටගන්න පංච උපාදානස්කන්ධයත් කණනාසේ දිවකයි මනසගෙන ආයතන හයත් ඒ මුල් කරගෙන හටගන්න පංච උපාදානස්කන්ධයත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා විදර්ශනාම වඩන. පුද්දුම වීරියෙන් භාවනා කරන කොච්චර කායික වේදනාව දැනුනත් බුදුහාන්දුර ගැන තියෙන සද්ධාව ගෞරවයක් එක්ක පුද්දුම වීරියෙන් භාවනා කර. එදා රාත්‍රී බුදුරජාණන් වහන්සේ ගිජ්ජකුට පාරොත්තේ වැඩඉන්නකොට දෙවිවරු දෙන්නෙක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන රාත්‍රී මුළු ගිජ්ජකූට පරෝතයම ආලෝකමත් කරගෙනාව.
එක දේවතාවෙක් බුදුරජාණන් වහන්සේට වැදලා කියනවා ස්වාමීනී වක්කලී භික්ෂුව ධර්මාවබෝධය පිණිස අප්‍රමාණ වීරියක් වඩනවා. අනිත් දේවතාව බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කිව්වා ස්වාමීනි වක්කලී භික්ෂුව නම් ඒ කාන්තෙම ධර්මය අවබෝධ කරනවා මයි වක්කලී භික්ෂුවට නම් ධර්මාවබෝධයක් නැති මරණයක් නම් අත්වෙන්නෑ කියෝ දෙවියන් දිවසින් දැක්කා. බුදුරජාණන් වහන්සේත් ඒ කාරණය ඒ විදියට මනුමත කරලා මේ දෙවුරු එක්ක එදා රාත්‍රී ධර්ම සාකච්ඡාවේදිලා පසුවදා උදෑසනම බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ නමකට කතා කරලා කියනවා භික්ෂුව ඔබ යන්න වක්කලී භික්ෂුව හම්බෙන් අන්න අර කන්ද මුදුනි කුටියක උන්වහන්සේ වැඩ ඉන්නවා. වක්කලි භික්ෂුවට ගිහින් කියන්න තථාගතයන් වහන්සේ මුණ ගැහෙන්නේ ඊයේ රාත්‍රී දේවතාවුරු දෙන්නෙක්කාව. එක දෙවි කෙනෙක් කියා හිටියා වක්කලි භික්ෂුව ධර්මාවබෝධයට අප්‍රමාණ වීරියක් වඩනවා කියලා. අනික් දේවතාව කියා හිටියා වක්කලි භික්ෂුවේ කාන්තෙන් ධර්මය අවබෝධ කරනවා මයි මාර්ග ඵලයක් ලබනවා මයි කියල. බුදුරජාණන් වහන්සේ ඒ විදිහට මනුමත කරා. මගේ වචනිනුත් වක්කලි භික්ෂුවට ඔබ ගිහින් කියන්න වක්කලි ඔබට ලාමක මරණයක් නං අත්වෙන්නෑ කියලා. ඔබ ඒ කාන්තෙම ධර්මය අවබෝධ කරනවා කියලා බුදුරජාණන් වහන්සේ ඔබේ වීරියට ප්‍රසංසා කරා කියලා ගිහින් කියන්න කියලා පණවිඩයක් ඇරිය. මේ පණවිඩේ ඇවිල්ලා කියන කොටත් මේ ස්වාමීන් වහන්සේ ආවයනකොට ඉති වක්කලි හාමුදුරන් දැන් හොන්දට අමාරුයි මරණාසන්න ඒත් උන්වහන්සේ අර බුද්ධ වචන ගැන ගෞරවේ වීරියන මේ අතහරින් කොච්චර වේදනාවත් මේ ඇසානිත්‍යයි කනානිත්‍යයි නාසයානිත්‍යයි දිවානිත්‍යයි කයානිති වීරියම වඩන. ඒ වෙලාවේ අර ස්වාමීන් වහන්සේ ඇවිල්ලා කීව වක්කලී මං ආවේ පණවිඩයක් කරගෙන මොනෝගේ පණවිඩයක් දැහුව තථාගත බුදුරජාණන් වහන්සේගේ පණවිඩයක් අනේ එහෙනම් මට මෙහෙම ඉන්න බෑකි මේ අදේ නං ඕක අහන්න බෑකි මාව බිමින් තියන්න කියවා. ඒ වෙලාවේ අර ස්වාමීන් වහන්සේ වක්කලි භික්ෂුව බොහොම අමාරුවෙන් ඇදෙන් බිමවාඩි කෙරවෝ බුදුරජාණන් වහන්සේ වැඩඉන්න කුටිය පේන විදිහට මා උත්සල තියන්න කීවා ඇති එහා කන්දේ ගිජ්ජකුට පර්වතය කුටිය පේනවා අත් දෙක එකතු කළ ඒ දිහාාවට වැඳගත්තා දැන් කියන්න කීව අර භික්ෂුව මේ කාරණය වක්කලි භික්ෂුවට කිව තථාගතයන් වහන්සේ මෙන්න මේ විදිහට ඔබට කියන්න කීවකි වක්කලි හාමුදුරුව පුතුම වීරියෙන් භාවනා කරා උන්වහන්සේ කොහොම රහත් වුණ අන්තිම මොහොතේ උන්වහන්සේ ධර්මය අවබෝධ කරන රහත් භාවයට පත් වුණ. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට අපි කාටත් උන්වහන්සේ තුළ මහාපුරුෂ ලක්ෂණ මේ වගේ මහා පුදුම සුරූපය කටහඬ උන්වහන්සේගේ සිරිපා තබමින් වැඩම කරන සුරූප මේ හැම දෙයක් තුළම පුදුම ආශ්චර්යයක් තිබුණත් බුදුරජාණන් වහන්සේ අපට පෙන්නුවේ ධර්මීම් බුදුන් දකින යෝ දම්මම් පස්සති සෝමම් පස්සති. ඔබ ධර්මය දකිනවා කියන්නේ හරියට මාව දකිනවා. ඒ නිසා ඔබ නිතර බුදුගුණ ගැන සිහි කරන්න. පින්වතුනි බුදුගුණ මෙනෙහි කරනවා කියලා කියන්නේ අප්‍රමාණ පිනා. අපි කවුරුත් දන්න බුදුගුණ තියෙනවා. ඒ බුදුගුණ මේ දෙවියෙක්කත් බ්‍රහ්මයකත් කවුරුවත් එක එක්කෙනා කියපු දේවල් නෙමේ. බුදුරජාණන් වහන්සේම උන්වහන්සේ තුළ තියෙන අනන්ත බුදුගුණ කැටි කරලා කොටස් 9කට අපිට පෙන්නවා හිත පහදව ගන්න. තථාගතෝ භික්ඛවේ අරහං මහණෙනි තථාගතයන් වහන්සේ අරහම් වනසේක. අරහන් කියලා කියන්නේ රාග, ద్వේෂ, මෝහ ප්‍රහාණය කරපු කෙනෙක්. රහසින්වත් පවු නොකරනසේක. ආමිස ප්‍රතිපක්ති පූජාවන්ගෙන් දෙව් මිනිසුන්ගේම පූජා පිළිගන්න තරම් සුදුසු මහා පින්වන්ත කෙනෙක්. ඒ නිසායි උන්වහන්සේට අරහන් කියන්නේ. එතකොට මේක බුදුරජාණන් වහන්සේමයි අපිට කීවේ. උන්වහන්සේ මේ ගුණයන්ගෙන් යුක්තයි. තථාගතෝ භික්ඛවේ සම්මා සම්බුදු මහණෙනි තථාගතයන් වහන්සේ සම්මා සම්බුදු කෙනෙක්. ගුරුපදේශ රහිතවම බෝධි මූලයේ චතුරාර්ය සත්‍ය සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන වශයෙන් ත්‍රිපරිවට්ටම් ද්වාදසාකාරං ආකාරයට පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරා. ඒ නිසා සම්මා සම්බුද්ධයි. තථාගතෝ භික්ඛවේ විජ්ජාචන සම්පන්න මහණෙනි තථාගතයන් වහන්සේ විජ්ජාචන සම්පන්නයි. විජ්ජා කියන්නේ අවබෝධය. චරණ කියන්නේ සිල්වත්කම අවබෝධයට ගැලපෙන සීලයකින් යුක්තයි. බලන්න උන්වහන්සේට පුබ්බේ නිවාසානුස්සති ඥානෙ චුතෝපාත ඥානෙ ආසවක්කේ ඥානෙ
දිබ්බ චක්කු, දිබ්බ සෝත, 이르දි විද ඥාන, පරචිත්ත විචාරණ ඥානෙ, ඒ වගේම ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානෙ, අනන්ත බුද්ධ ඥානයන්ගෙන් යුක්තයි. ඒ අවබෝධයටම ගැලපෙන විදිහ මේ ලෝකෙම පහළ වෙච්ච රහසින්වත් පව් නොකරපු උතුම්ම සිල්වන්ත කෙනා. පිංගතුනි, අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා බෝධි මූලේ වැඩ ඉන්නකොට උන්වහන්සේ විමසනවා, ගුරුවරයෙක් නැතුව වාසය කරන එක සුදුසු නෑ. ඒ නිසා මටත් ගුරුවරයෙක් ඉන්නට ඕන. උන්වහන්සේ විමසලා බැලුවා උන්වහන්සේට ගුරුවරයෙක් හැටියට කාවද තෝරගන්නේ. මේ මනුස්ස ලෝකේ උන්වහන්සේ තරම් සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන්, විමුක්ති ඥාන දර්ශනයෙන් උසස් කෙනෙක් නෑ. දෙවියන් අතර, බ්‍රහ්මයන් අතර ඒ කොහෙවත් නෑ. මේ ලෝක ධාතුවෙත් නෑ, වෙනත් ලෝක ධාතුවකත් නෑ. ඊළඟට උන්වහන්සේ බැලුවා පෙර බුදුවරු ගුරු තනතුරේ පත් කරගත්තේ කාවද? අවබෝධ කරගත් ධර්ම විනයමයි ගුරු තනතුරේ පත් කරගත්තේ. ඒ වෙලාවේ උන්වහන්සේ පෙර බුදුවරු සිහි කරගෙන අධිෂ්ඨාන කරපු විදිහටම තමන් අවබෝධ කරගත්ත ඒ උතුම් ධර්මයේම තමන්ගේ ගුරුවරයා බවට අධිෂ්ඨාන කරගෙන පත් කරගත්තා. ඒ නිසා පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය, එතකොට උන්වහන්සේ තරම් සිල්වත් කෙනෙක් මේ ලෝකෙ දෙවියන්, බඹුන්, මරුන් සහිත ලෝකෙ කොහෙවත් හිටියේ නෑ. අවබෝධයට ගැලපෙන සීලයකින් යුක්තයි. විද්‍යාචරණ සම්පන්න. අපි තවත් කියනවා අසලොස් චරණ ධර්ම, අෂ්ට විද්‍යා, පසලොස් චරණ ධර්ම හැටියට අපි හඳුන්වනවා. ඊළඟට තථාගතෝ භික්කවේ සුගතෝ, මේ ලෝකෙ සුන්දරම එක එක්කෙනා එක එක පාරවල්, අපායගාමී මාර්ගයේ, තිරිසන් ලෝකෙට යන මාර්ගයේ, ප්‍රේත ලෝකෙට යන මාර්ගයේ, සමහරු පින් කළ මනුස්ස ලෝකේ යනවා, දිව්‍ය ලෝකේ යනවා සද්ධාදී ගුණ වඩාගෙන, භාවනා කළ ධ්‍යාන වඩලා බඹලොව යනවා, අරූප ධ්‍යාන වඩලා අරූපී බ්‍රහ්මත. ඔය සියලු මාර්ග අතර ආර්ය අෂ්ටාංගික මාර්ගේ නිවනට තියෙන එකම මඟ හොයාගන්නේ, ඒ මඟ ගමන් කළ නිවනට පත් වුණේ බුදුහාඳුරු. සුන්දර නිවන් මඟ වන ආර්ය අෂ්ටාංගික මාර්ගේ හොයාගෙන ඒ මාර්ගේ ගමන් කළ නිවනට පත් වුණා. ඒ නිසා අපි කියනවා සුගතෝ කියලා. ලෝකවිදු, මේ ලෝකයේ විශ්වයේ ලෝක ධාතු, මේ මනුස්ස ලෝක ගැන විතරක් නෙමෙයි, නොපෙනෙන ලෝක, නිරය ගැන, ප්‍රේත ලෝක ගැන අපි කවුරුත් දන්නේ නැහැ. බුදුහාමුදුරු දේශනා නොකරන එහෙම ලෝක තියෙනවා කියලා. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, දසදහසක් ලෝක ධාතු, වෙනත් සක්වල ගැන මේ සියල්ල බුදුරජාණන් වහන්සේ පරිපූර්ණව අවබෝධ කරගත්ත විතරක් නෙමේ, ඒ සියල්ලෙම මිදුණ ලෝක විදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති. මේ ලෝකයේ 이르දි ප්‍රාතිහාරයෙන්, ආදේශනා ප්‍රාතිහාරයෙන්, අනුශාසනා ප්‍රාතිහාරයෙන් අකීකරු දෙව් මිනිසුන්ව නිවන් අවබෝධය පිණිස හික්මුවන්න දක්ෂම කෙනා. ඒ නිසා අනුත්තරෝ පුරිස ධම්ම සාරතිය කියලා කියන. සත්තා දේව මනුස්සානන්, දෙව් මිනිසුන්ටම නිවන් මඟ පෙන්නන ගුරුවරයා සත්තා, සත්තවාහක ශාස්තෘන් වහන්සේ. සත්තවාහ කියන්නේ කාන්තාරයෙන් ගැල් පිරිසක් එතර කරන ගැල් නායකයට කියන සත්තවාහ. සංසාර කතරින් මේ සත්වයන් එතර කරන කෙනා සත්තා දේව මනුස්සන්, දෙව් මිනිසුන්ව සංසාර කතරින් එතර කරන කෙනා. ඊළඟට බුද්ධෝ කියලා කියන, බුද්ධ කියලා කියන අවබෝධ කරගත් ධර්මය ගුරු මුෂ්ටියක් හැටියට කොට තමන්ගේ කියල දෙයක් හඟගන්න නැතුව, තමන් දුක්විඳලා සාරා සංකය කල්ප ලක්ෂයක් පාරමී පුරල අවබෝධ කරගත් ඒ උතුම් ධර්මය බලන්න, බුදුවෙන ආත්මෙත් අවුරුදු 6කට ආසන්න කාලයක් දුස්කරක්‍රියා කරලා ඒ අවබෝධ කරගත් ඒ උතුම් ධර්මය දෙව් මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් ලෝකට දේශනා කරා. උන්වහන්සේ දවසේ පැය 2කටත් අඩු කාලයක් සිංහසෙයාවෙන් සැතපෙන්. ඒ තරම් මහා කරුණාවකින් අවුරුදු 45ක් පුරාවටම මේ ධර්මය දෙව් මිනිසුන් ගැන කරුණාවෙන් දේශනා කර. එනිසා අපි කියන බුද්ධ කියලා. භගවා කියලා කියන මේ ලෝකෙම පහළ වෙච්ච පින්වන්තම කෙනා, භාග්‍යවන්තම කෙනා. බලන්න මේ වැනි මහා පුරුෂ ලක්ෂණ දරාගන්න. ඊළඟට උන්වහන්සේ ළඟ තව චතු විසරද ඥානය, දස බල ඥානය, සූවිසි ප්‍රත්‍යඥාන, තිසැත්තෑ ඥාන, මේ විදියට බුදු ගුණ අනන්තයි, අචින්ත්‍යයි. පිංහතුනි, මේ කියපු එක බුදු ගුණයක් ගැන හරි ඔබ හිත පහදවගෙන මෙනෙහි කරනවා නම් ඒ තුළින් ලැබෙන විපාකයක් අචින්ත්‍යයි.
අචින්තියේසු පසන්නානම් විපාකෝ හෝති අචින්තිය. බුදුගුණ අචින්තියයි. ඒ අචින්තිය බුදුගුණ ගැන ඔබේ හිත පහදවාගෙන ඔබ රැස් කරගන්න විපාකයක් අචින්තියයි කිය. අන්නේ නිසා අද දවස ඔබට මේ ධර්ම දේශනාවෙන් අපි බුදුගුණ ගැන හිත පහදින කරුණු කීපයක් පෙන්ලදුන්. ඔබට පුළුවන් එදිනෙදා දවස බුදුන් එදැන් අපි කවුරුත් පුරුදු වෙලා ඉන්නවා සාමාන්‍ය බෞද්ධෙක් නම් බොහෝ දෙනෙක් පුංචි කාලේ නම් බුදුන් අදිනවා. අපි ඔය ඉතිපිසෝ ගාථාවේ තේරුම නොදැන හෝ පුංචි කාලින දැන් හිතන්න ඔය මම සරල ඔබට කියල දුන්න අරහන් සම්මා සම්බුද්ධ විද්‍යාචන සම්පන්න මේ ගාථාවල සරලව කෙටියෙන් තේරුම කියල දුන්න. ඔබට විස්තර ඇතුව කියවන්න පොත් පත්තියනවා බුදුගුණ ගැන පොත් පත්තියනවා විස්තර ඇතුව තේරුම් ගන්න පුළුවන් තවත් විස්තර ඇතුව. එදකොට මේ එක බුදුගුණයක් ගැන හරි හිත පහදවනවන. දැන් බලන්න අපි ඕක සමහරු මන්තරයක් වගේ කියාගෙන ඉතිපිසෝ භගවාරහන් සම්මා සම්බුද්ධෝ කියලා මේක වේගෙන් කියාගෙන යන. හැබැයි කෙනෙකින් ඇහුව බුදුගුණ කීයක් තියනොදයි ගාථාව ඒක නම් දන්නෑ කියන සමහරු එහෙමයි. මේ අවුරුදු ගනම් බුදුන් ඇදලා සමහර වයසට අම්මල තාත්තලා බුදුගුණ නමේ මොකක්ද එතකොට ඕක තේරුම කියලා හැව ඒක නයිතින් දන්නෑ කියන. එතකොට අපිට පේන සමහරු බෞද්ධ නමින් හිටියත් ඉති පිසෝ ගාථාව කටපාඩන් වුණත් උදේ හවා බුදුන් ඇන්දත් බුදුගුණ නමය අර්ථ වසයෙන් තේරුමුවත් දැනගෙන නෙමේ බුදුන් අදී. හැබැයි ඔබ නොදැනගෙන බුදුන් ඇන්දත් පිනක් තියෙනවා මේ බුදුගුණයක් සිහි කරන්න බුදු හාන්දුරන්ගේ ගුණයක් කියල හිතාගෙන ඒ බුදුගුණේ මෙනෙහි කරන්න. ඒ තුළ පින රැස් වෙනවා. හැබැයි ඊට වඩා 100,000 ගුණයකින් විශාල පුුණ්‍ය ශක්තියක් රැස් වෙනවා අර්ථ දැනගෙන මෙනෙහි කිරීම තුළ. එතකොට අපි නිකං දෙයක් කියාගෙන යනකොට රැස්වෙන පිනට වඩා අර්ථය දැනගෙන සජ්්‍යායනා කිරීම තුළ අර්ථ ධර්ම නිරුක්ති පටිභාන වසයෙන් ඒක තේරුම් ගැනීමේ හැකියාව අපිට තියෙන. ඒ නිසා අර්ථය දැනගෙන සජ්්‍යායනා කරන්න බුදුගුණ ගැන දැනගෙන බුදුන් අදින්. ඔබට පුළුවන්නම් භාවනාවක් වසයෙන් මේ බුදුගුණ නමේ මෙනෙහි කරන්න. වාඩි වෙලායින එකට විශේෂ මේ අර භාවනා කරනවා කියපුකම සමට ජීවිතයට භාවනා නොකරපු කෙනාට හිතෙන්ට පුළුවන් ඕකනං ඉතින් කරන්න වෙලාවක් නෑ අපි ඉති වෙලාවක් මේ හිතාගෙනන්න වැඩ ඔක්කොම නවත්තලා අර ඔක්කෝ වැඩ පැත්තකින්දිල ප්‍රශ්න ඔක්කෝ විසඳගෙන මේ බද්ධ පරියන්කෙන් වාඩි වෙලා මේ වාඩි වෙලා භාවනා කරපු ගමන් ඔක්කොම හරියයි කියලා හිතෙන සමහර භාවනා කරනවා කියලා කියන්නේ බුදුගුණ ඔබට ඕනම ඔබ මේ පුටුවේ වාඩි වෙලා ඉන්නකොට බුදුගුණ මෙනෙහි කරන්න. බස් එක යනවා ඒ බස් එක යනකොට ඔබ බුදුගුණ සිහි කරන වටපිට බලාගෙන අනුන් ගැන ළඟ ඉන්න අය ගැන අනුන්ගේ කුණු ගොඩවල් ගැන ඕවා හොයන්න ඇතුව දැස් පියාගෙන බුදුගුණ සිහි කරන්න. ඊළඟට නිදාගන්න ගිහිල්ලා නින්ද යනකං ඇඳට වෙලා බුදුගුණ සිහි කරන්න. උදේ නැකිටපු ගමන් ඇදේ නම් බුදුගුණ මෙනෙහි කළ බුදු හාන්දුරුව සිහි කරල බුදුන් අදේ. ඇවිදිනවා ගොඩක් දුර යන්න තියෙන පයින් යන්න තින කොයි අරි ගමන ඒ අන ගමන් බුදුගුණ සිහි කරා. ඔබ ඉඳගෙන ඉන්නකොට හිටගෙන ඉන්නකොට වාඩි වෙලා ඉන්නත බස්ටෑන් එකට ඉන්න වෙනවා පැයි භාගයක් විතර බස්ස එකක් වෙන කෝච්චයනකං ඉන්න තියෙන බුදුගුණ සිහි කරා. එතකොට අපිට දවස පුරා කොච්චරනම් අවස්ථාවක් යෙදෙනවද භාවනා කරන්න අවස්ථාව කොච්චර තියෙනවා. පිංහතුනී බුදුගුණ සිහි කරනකොට පුුණ්‍ය ගංගාවක් රැස්වෙනවා කියලා පුඤ්ඥාපි සන්ද කෙන සූට්‍ර බුදු හාදුරු පෙන්න්නනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කර මහනිනි යමෙක් බුදුගුණ සිහි කරනවා කියලා කියන්නේ එයාගේ ජීවිතයට පින් ගංගාවක් පුුණ්‍ය ගංගාවක් ගලනවා කිය. ඒ නිසා පුළුවන් තරම් පින් කරගන්න කුසල් වඩාගන්න බුදුගුණ කියලා කියන්නේ අප්‍රමාණ පිනක්. කෙනෙකුට මරණ මංචකයේ බුදුගුණ සිහි වුණොත් කරපු දහසක් අකුසල් යටපත් වෙලා බුදුගුණ සිහිකරපු පින මතු වෙනවා ආසන්න කුසලයක් හැටිය. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මයි සද්ධහමත්තම් පේම මත්තන් සබ්බේතයේ සග්ග පරායන. මහනෙනි බුදුරජාණන් වහන්සේ ගැන සද්ධහා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් කෙනෙක්ගේ හිතේ ඇති වුණොත් සබ්බේතයේ සග්ග පරාය සියලු දෙනා සුගති පරායන වෙනවා කියල බුදුරජාණන් වහන්සේ දේශනා කර. ඒ නිසා බුදුගුණ සිහි කරන්න ඉතින් එහෙමනම් ඔබ හැම දෙනාටම මේ බුදුගුණ මනසිකාරය තුළින් අප්‍රමාණ පින්දහම් රැස් කරගෙන උතුම් ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලපි ආශිර්වාද කරනවා.